Centrium Online Academy එකේ flashback video series එකේ science grade 10 11 video අංක 3 එකයි ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ඔයාලට friction ගැන short note එකක් දාලා දිනවා WhatsApp group එකේ. ඔයාලා ඒක බලලා ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම පොඩ්ඩක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් පොඩ්ඩක් friction ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට දෙන්නම්. ඔයාලට note එකක් දීලා තිනවා. අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද friction කියන්නේ කියලා. The forced act between two surfaces of two objects in contact with each other to oppose the relative motion between the two surfaces is called the frictional force. එතකොට මම ඒක පැහැදිලි කරන්නම් මේ උදාහරණෙත් එක්කම දීලා තියෙන පොතේ තියෙන short note එකේ තියෙන උදාහරණෙත් එක්කම මිනිස්සෙක් මෙන්න මෙහෙම පොළොව දිගේ ඇදගෙන යන්න හදනවා ලොකු පෙට්ටියක් ලී කුට්ටියක් වගේ එහෙම ඇදගෙන යන්න හදනවා. එතකොට මේ සර්ෆස් දෙක වෙන වෙනම හොඳට පේන්න ඕන නිසායි මේක මෙහෙම යන්නේ. එතකොට මෙයා හරි අමාරුවෙන් මේ පැත්තට තමයි අදින්නේ. හරි. එතකොට එහෙනම් දැන් මට කියන්න දැන් ඇත්තටම අපි ෆෝස් වල අපි නිකන් අර ගත්තොත් එහෙම මේ බල සමතුලිතතාව සැලකුවොත් එහෙම කියන්නේ ඇත්තටම මේ පැත්තට අදිනවා නම් හරි මේ පැත්තට වෙන ෆෝස් එකක් කොහෙවත් නැත්තම් කවුරුවත් මේ පැත්තෙන් අදින්න මෙහාට අදින්නේ නැහනේ අදින්නේ කවුද මේ පැත්තෙන් විතරයි එහෙනම් මේ පැත්තට අදිද්දි අපි කීයෙන් ඇද්දත් අපි හිතමු මේක 10 නිව්ටන්ස් වලින් අදිනවා කියලා අයන 10 නිව්ටන්ස් වලින්ම එන්න එපා නේද අපිට ඕන වෙනම් ඕනම බර ලී කුට්ටියක් ගත්තත් යකඩ කුට්ටියක් ගත්තත් මොකක් හරි පෙට්ටියක් ගත්තත් අපිට ලේසියෙන් ඇදගෙන යන්න පුළුවන් වෙන්න එපයි මේ කියන විදිහට අපිට මෙහෙම ඇද්දොත් එහෙමනේ මෙයා 10 නිව්ටන්ස් වලින් අද්දුවා 10 නිව්ටන්ස් වලින්ම එන්න ඕන මේ පෙට්ටිය 10 නිව්ටන්ස් වලින්ම එන්න ඕන හැබැයි එහෙම එන්නේ නෑ 10 නිව්ටන්ස් වලින් මේක අදින්දි මේක අපි දැන් සාමාන්‍යයෙන් අපි ලී පෙට්ටියක් පොළොවක් දිගේ තල්ලු කරගෙන යන්න ගියොත් අපි දන්නවා ඒක අමාරු හරි හැබැයි ඉතින් අමාරු වෙන්න හේතුවක් කියන්න එකක් අපිට හිතා ගන්න බෑනේ. කොහොමද හිතාගන්නේ? මෙහාට ෆෝස් එකක් දෙනවා නම් හරි ඒ ෆෝස් එකෙන් එක යන්න ඕනේ. අපි නිකන් මෙහෙම නිකන් තට්ටුවක් දැම්මත් යන්න ඕනේ. ඒ දෙන්නේ ෆෝස් එකනේ. හැබැයි එහෙම වෙන්නේ නැත්නම් මොකද? එහෙනම් අපි දෙන ෆෝස් එක හරි අපි දෙන ෆෝස් එක වළක්වන අපේ දෙන ෆෝස් එකට විරුද්ධව ක්‍රියා කරන ඔපොසිට්ව ක්‍රියා කරන තව ෆෝස් එකක් එහෙනම් කොයි පැත්තෙන් හරි තියෙන්න ඕනේ. ඒ ෆෝස් එක තමයි මොකක්ද? friction එක. ඒක දෙන්නේ කොහොමද? අපි දැන් මෙතන කලින් කිව්වා වගේ surface දෙකක් නෙමෙයි තියෙන්නේ. surface දෙකක් මේ තියෙන්නේ. එතකොට මේ surface දෙක contact වෙලා තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ relative motion එක නවත්තන්න. කියන්නේ මේ surface දෙකේ මෙයාට relatively මෙයා move වෙන එක වළක්වන්න මොකද කරන්නේ? මේ surface එකෙන් යට surface එකෙන් දෙනවා මේ surface දෙකෙන් දෙනවා මේ පැත්තට force එකක්. motion එකට opposite දෙනවා මේ පැත්තට force එකක්. අන්න ඒ force එක තමයි frictional force එක කියන්නේ. හරි ඒක තමයි ඔය definition එකේ තියෙන්නේ. හරි. එතකොට frictional force එක ක්‍රියා කරන්න හැම වෙලෙම අපි දෙන force එකට විරුද්ධ දිහාවට තමයි විරුද්ධ direction එකට තමයි frictional force එක ක්‍රියා කරන්නේ. හරි. එතකොට අපි ඉස්සරහට කියවගෙන යන note එක frictional force can be categorized into three types. Static frictional force, limiting frictional force and dynamic frictional force. හරි. මම ඒක උදාහරණයකින් තව පැහැදිලි කරන්නම්. ඔන්න මම ලී කුට්ටියක් තියෙනවා එච්චර ලොකු නැති එකක් සාමාන්‍ය ලී කුට්ටියක් පොඩි ලී කුට්ටියක් තියෙනවා මේසයක් උඩ. මේසයක් උඩ මම හිතමු මේ අතේ තියෙනවා කියලා. මේ ෆෝන් එක වගේ පේන්නේ නැහැ නේද? හරි. ලී කුට්ටියක් තියෙනවා සාමාන්‍ය එකක්. මම මේක නිකන් පොඩි තල්ලුවක් දානවා. යන්තම් නිකන් ඇඟිල්ල දිහා තල්ලුවක් දානවා. මම ෆෝස් එකක් දෙන්නේ නැද්ද? මම ෆෝස් එකක් දෙනවා. හරි. එතකොට හිතමු අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් මම මේ පැත්තට දෙනවා කියලා මේ පාර මේ පැත්තට දෙනවා ෆෝස් එක.
මේ පැත්තට මම 1 නිව්ටන් වලින් දෙනවා නම් අනිවාර්යෙන් මේ පැත්තට 1 නිව්ටන් වලින් යන්න ඕනේ මොකවත් ෆ්‍රික්ෂන් එකක් තිබ්බේ නැත්තම්. හරි. මම මෙහෙන් 1 නිව්ටන් දෙනවා නම් ඔච්චර ලොකු පෙට්ටියකට උනත් හරි. අනිත් පැත්තෙන් ෆ්‍රික්ෂන් එකක් නැත්තම් හරි. අනිත් පැත්තෙන් ෆ්‍රික්ෂන් එකක් නැත්තම් මේක 1 නිව්ටන් වල යන්න ඕනේ. හැබැයි මම 1 නිව්ටන් නිකන් ගැසුවා කියලා පොඩ්ඩක් තල්ලුවක් දැම්මා කියලා පෙට්ටිය යනවද නෑ. ඒ කියන්නේ මොකද්ද? පෙට්ටිය යන්නේ නැති වෙන්නේ කියන්නේ අනිවාර්යයෙන් මේ ෆෝස් එක කැපෙන්න මේ පැත්තෙන් තව ෆෝස් එකක් දෙන්න ඕනේ. හරි. තව ෆෝස් එකක් දෙන්න ඕනේ. ඒ ෆෝස් එක ගන්න කොහෙන්ද? මෙන්න මේ ෆ්‍රික්ෂන් එකේ. හරි. හරි. ඔන්න දැන් මම 1 නිව්ටන් දුන්නා. හරි. හරි ගියේ මූ උනේ නැහැ. මම ඔන්න තව ටිකක් මේක වේගය වැඩි කරලා 5 නිව්ටන්ස් වලින් දෙනවා. නිව්ටන් 5ක් දෙනවා. ඒත් මේක මූ වෙනවද? මූ වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තට දුන්න අපි නිකන් තේරුම් ගන්න බෑ මේ පැත්තට අපි ෆෝස් එකක් දුන්නොත් එහෙනම් මූ වෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් අනිත් පැත්තෙන් ෆෝස් එකක් අපිට 5 නිව්ටන්ස් හම්බෙලා. ඒ මොකද්ද? ඒ වෙලෙත් අපිට හම්බෙන්නේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක. අපි මෙහෙම 10 නිව්ටන්ස් දුන්නොත් එහෙම ඒත් මූ වෙන්නේ නැත්තම් අනිත් පැත්තෙන් ෆ්‍රික්ෂන් එක කීයක් හම්බ වෙනවද? 10 නිව්ටන්ස් වලින් හම්බ වෙනවා. ඔහොමම 10 15 20 අපි ෆෝස් එක දෙද්දි ෆ්‍රික්ෂන් එකත් ඒ හා සමානව මොකද වෙන්නේ? ෆ්‍රික්ෂන් එකත් වැඩි වෙනවා ඒ හා සමානව වැඩි වීගෙන යනවා. හරි. ඔහොම එක වෙලාවකදී අපිට තේරෙනවා අපි ෆෝස් එක දුන්නාම දැන් මේක මූව් වෙන්නේ නැහැ. මූව් වෙන්න නොවෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ කියලා. හරි. අපි නිකන් තල්ලු කරගෙන ෆෝස් එක වැඩි කරගෙන යද්දී අපිට තේරෙනවා දැන් ලී කුට්ටිය අපි හිතමු නිව්ටන් 50 නිව්ටන්ස් කියලා. 50 නිව්ටන්ස් වලදී මේක නිකන් මූව් වෙන්න ඔන්න මෙන්න වගේ. මූව් වෙන්නේ නැහැ නිකන් මූව් වෙන්න නිකන් ඔන්න මෙන්න වගේ අපිට තේරෙනවා. ඊට වඩා අපි 1 නිව්ටන් එකක් හරි දුන්න ගමන් මොකද වෙන්නේ? මෙයා මූව් වෙන්න ගන්නවා. 51ක් නිව්ටන් දුන්නොත් මෙයා වුණා. එතකොට මේ 50 නිව්ටන්ස් කියන්නේ මෙයාට තියෙන්න පුළුවන් උපරිම ෆ්‍රික්ෂනල් ෆෝස් එක. මෙයාගේ මැක්සිමම් ෆ්‍රික්ෂනල් ෆෝස් එක තමයි මේ වෙලාවේදී 50 කියලා කියන්නේ. 50 වලට වඩා දුන්න ගමන් මොකද වෙන්නේ? මේක මූව් වෙන්න ගන්නවා. හරි. ඒක තමයි ඔයාලා ගෙදරදී පොඩ්ඩක් ඕක කරලා බලන්න. ඔයාලා කරොත් ඔයාලට මේ වගේ නිකන් අදහසක් ගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය නිකන් මතු පිටක් උඩ ලී කුට්ටියක් වගේ තියලා උනාට තල්ලු කරන් try එකක් දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාම ටිකේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක අපි දෙන ෆෝස් එකත් එක්ක වැඩි වෙනවා. අපි දෙන්නේ මොන ෆෝස් එකද? ඒ හා සමාන ෆෝස් එකක් හමුණා ෆ්‍රික්ෂන් එකේ. මෙහෙම වැඩි කර අපි දෙන ෆෝස් එක වැඩි කරගෙන යද්දි මොකද උනේ? අපි දෙන ෆෝස් එකට පොඩ්ඩක් දෙන ෆෝස් එකෙන් පොඩ්ඩක් නිකන් මූව් වෙන්න ඔන්න මෙන්න වගේ සිටුේෂන් එකක් ගත්තා. ඊට පස්සේ දැන් අපි හිතමු අපි තව ෆෝස් එක වැඩි කරලා දෙනවා. අපි දෙනවා මේක 60 නිව්ටන්ස් කියලා. 60 නිව්ටන්ස් දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක මූව් වෙනවා. අනිවාර්යයෙන්ම මේක මූව් වෙනවා 60 නිව්ටන්ස් දුන්නා කියන්නේ. එතකොටත් ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් නැද්ද? නැහැ. එතකොටත් ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් තියෙනවා. එතකොට දැන් වන්න මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ස්ටේබල් නිකන් තියෙද්දි අපි ෆෝස් එකක් දෙද්දි එයාට ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් තියෙනවා. තල්ලු වෙන්න ඔන්න මෙන්න වෙලාවෙදිත් එයාට ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් තියෙනවා. එයා මූව් වෙද්දි ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් තියෙනවා. හරි? ඇයි? ඒක බලා ගන්න පුළුවන්. නැත්තම් ෆ්‍රික්ෂනල් ෆෝස් එකක් තියෙනවා. ඒක එක්ස්පෙරිමන්ටලි පෙන්න ගන්න පුළුවන් ඔයාලට ඇක්ටිවිටීස් වලදී. හරි. ඊට පස්සේ ඔන්න දැන් ඕකයි ඔය ෆ්‍රික්ෂනල් ෆෝස් වර්ග තුන. එතනවා ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. Frictional force that act when there is no relative motion between the two surfaces even the force is applied. අපි force එකක් apply කරත් surface දෙක අතර relative motion එකක් නැහැ. ඒ වෙලාවේ friction එක තමයි static friction එක කියලා කියන්නේ. Limiting frictional force. Frictional force that act between the two surfaces when the object is just begin to move. හරි. object එක යන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී මෙයාගේ තියෙන frictional force එක. This is the maximum frictional force back between the two surfaces under the same condition. So මේ වෙලාවේ මේක තමයි මෙයාගේ තියෙන පුළුවන් මොකද්ද? maximum frictional force එක. dynamic frictional force එක. Frictional force that act between the two surfaces when the two surfaces are in relative motion.
Dynamic frictional force is slightly less than the limiting frictional force. හරි. Dynamic frictional force කියන එක limiting frictional force කියන එකට වඩා මොකද චූට්ටක් විතර අඩුයි කියලා කියනවා. හරි. ඔන්න graph එකක් තියෙනවා. graph එක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. බලන්නකෝ static frictional force එක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. මොකක් එක්කද? අපි දෙන force එක මේ පැත්තට ගන්නවා. මේ friction මම නිකන් roughly අඳින්නම් මේ වීඩියෝ එක එච්චර වෙලා දිගට යන්න බැරි නිසා. මේ පැත්තේ applied force හරි. මොකද වෙන්නේ? අපි force එක දෙනවද A සහ සමානව මෙයාගේ frictional force එකත් වැඩි වෙනවා. මෙයා අපි දෙන force එකට සමානව frictional force එකත් වැඩි වෙනවා. ඊට පස්සේ මේ මෙතනින් මෙයාගේ maximum frictional force එක. මේ වෙලාවේ තියෙනවා මොකද්ද? limiting frictional force. ඔන්න ඊට පස්සේ applied force එක පොඩ්ඩක් වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? මෙයාගේ friction එක චූට්ටක් අඩු වෙලා එතනින් එහාට තියෙනවා dynamic friction එක. මෙහි dynamic friction. මෙහි static. හරි. ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒක. හරි. ඊට පස්සේ බලමු factors affecting the frictional force. frictional force එකට බලපාන කාරණා ටික. බලපාන්නේ කාරණා දෙකයි. එකක් තමයි මතු පිට ස්වභාවය. නැත්තම් nature of the surface. surface එක රළු නම් ඒකේ friction එක වැඩි. surface එක රළු නැත්තම් surface දැන් ඕකට surface දෙකක් contact වෙලා තින්න එපේ. contact වෙන surface දෙකෙන් එකක් හරි smooth නම් දෙකම smooth වෙන්න ඕනේ. එකක් හරි smooth නම් ඒක අනිවාර්යයෙන්ම friction එක එතන බිඳුවයි. දෙකෙන් දෙකම rough වෙන්න ඕනේ friction එක තියෙන. එකක් හරි smooth නම් අපි මේ friction එක බිඳුවයි. ඒකනේ අර ice උඩ අපි ලිස්සන්නේ. අපේ කකුලේ friction එකක් තියෙනවා. ඒත් අපිට ice කියන surface එකේ friction එකක් නැහැ. ඒ හින්දා අපි ලිස්සනවා. ඒකනේ අපි DSL වල ලිස්සන්නේ. අපේ කකුලේ හොඳට මේ friction එකක් තියෙනවා. හැබැයි DSL වල friction එකක් නැති හින්දා ලිස්සනවා. මේ powder වල ලිස්සන්නේත් ඒකයි. powder වලින් කරන්නේ friction එක අඩු කරන එක. හරි. එතකොට අනිත් එක තමයි මෙයාගේ reaction එක. normal reaction. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් මෙහෙම තිබ්බට පස්සේ මෙයාගෙන් පල්ලෙහාට ග්‍රවුන්ඩ් එකට ක්‍රියා කරන බර තමයි weight එක. ඊට පස්සේ අපි ෆෝස් වල ඉක්විලිබ්‍රියම් එක කරනවා. මේ පල්ලෙහාට බරක් තියෙනවා නම් එහෙනම් උඩට බරක් තියෙන්න බෑ. නැත්තම් මේ කඩාන යනවනේ. නේද? පල්ලෙහාට මෙහෙම බරක් තියෙනවා නම් අනිවාර්යෙන් උඩට බරක් තියෙන්න බෑ. ඒ බර දෙනවා මේ සර්ෆස් එකේ. ඒකට කියනවා normal reaction කියලා. normal reaction එකත් බලපානවලු frictional force එකට. normal reaction එක වැඩි වෙන්න frictional force එකත් වැඩි. සරලව කියන්නේ ඒකට weight එක වැඩි වෙන්න frictional force එක වැඩි වෙනවා. ඊළඟට nature of the surface අපි කියපු. හරි. ඔන්න දැන් ප්‍රශ්න ටික තියෙනවා. What is known as the friction? දන්නවද උත්තරේ? The force act between the two surfaces of two objects when they are in contact with each other to oppose the relative motion. ඔයාලට දීලා තියෙන definition එක ඒක ලියන්න. කටපාඩම් කරගන්න එපා. තේරුම් ගන්න මෙනෙහි කරලා මොකක්ද මේ කියන්නේ කියලා එහෙම ලියන්න. What are the three categories of friction? මොකද්ද? Static frictional force, limiting frictional force and dynamic frictional force. What is known as the limiting frictional force? Limiting frictional force කියන්නේ the maximum frictional force that act between the two surfaces of two objects. හරි? ඒ වගේ ලියන්න. නැත්නම් frictional force that acts between the two surfaces of the two objects when the object is just begins to move. Right? Name two factors that affect friction. මොකක්ද factors දෙක? Nature of the surface and the normal reaction of the object. හරි. ඔතනින් ඉවර වෙනවා
අපේ ඩිස්කෂන් ප්‍රශ්න ටික එතනින් ෆ්‍රික්ෂන් එතන මම ෂෝට් නෝට් එකේත් ඔයාලට ඩිස්කස් කරපු ටික ඉවරයි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් හැමදාම කියනවා වගේ WhatsApp group එකේ දාන්න. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න යවන්න ඕන නම් යවන්න. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් තේරෙන්නේ නැද්ද තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මෙතනින් මම වීඩියෝ එක එන්ඩ් කරන්නම්. හැමදාම අපිත් එක්ක මේ ෆ්ලෑෂ්බැක් සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න අංගි මල්ලි ඔයාලට උදව්වක් විදිහට අපි මේක සම්පූර්ණයෙන්ම නම්බුලිය කරන දෙයක්. ඒ හින්දා ආයෙ දවසක හම්බෙමු. එතකන් පරිස්සමකින්